පූජා තමයි. ඔයා මෙහි අනේ මට සමා වෙන්න. මට අමතක වුණා ඔය ආච්චිවත් රවට්ටගෙන මේ වලව්ව ලියාගත්ත කියලා. ඇත්තටම සමා වෙන්න වගේ අවසර අරන් එන්න බැරි වුණාට. ඔයා මොනවද ළමයෝ මේ කියවන්නේ? පත්‍රනෝ? ඔව්. සුභද්‍රනෝ නැවිලා. මේ මාසෙ පංගු අරන් යන්න. මාසෙ පංගු? ඔයාට කවුද මේවා කිව්වේ? යසෝ ඔයා මොනවද මේ ළමයාගේ ඔලුවට දාලා තියෙන්නේ? යසෝ මොන ඔලුවට දාන්නේ? ඔයා හිතුවද මට තාම වයස අවුරුදු 7යි කියලා? මිනිස්සු ශරීරයෙන් උස්මහත් වුණාට වැඩක් නැහැ දරුවෝ. මොලේ වැඩිලා නැත්තම්. ඔව්. ඒක ඔයාට නම් හොඳට ගැලපෙනවා. මොකද ඔයාගේ නම් හොඳට මොලේ වැඩිලා තියෙනවා. නැත්තම් ඉතින් ආච්චි අම්මව රවට්ටගෙන මේ දේපල ටික ලියා ගන්න බෑනේ. මොකද? වෙන මුනේ බලන්නේ. මෙයා ගැන තමයි කිව්වේ. මෙයා මොකද්ද කරේ? ඉස්සල්ලාම ආච්චි අම්මව රවට්ටගෙන මේ වලව්ව ලියාගත්තා. තාත්තව හිරේ යවුවා. මාව පවුලෙන් ඈත් කරපු එක. කොහොමද මෙයාගේ මොලේ? පූජා. කට තියෙන පළියට ඔහොම කතා කරන්න එපා. ඔයා දෙයක් කියන්න කලින් හිතන්න මේ දේවල් වලින් කාටද හානියක් වෙන්නේ කියලා. හානිය? ඔයාගේ දුවයි මට හානිය කරලා ඉවරයි සුපත්‍රා. දැන් මගේ වාරය. ඔයා ඔය හිතන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි ළමයෝ. මං හැම තිස්සෙම ඔයා වෙනුවෙන් කතා කරපු ඔයා නිසා බැනුම් අහපු කෙනෙක්. ඕ ඉතින් ඔයා ආච්චි අම්මට පේන මට ආදරේ කරන්න එපා. නැත්තම් ආච්චි අම්මවට මේ දේපල් ටික ලියලා දෙන්නේ නැහනේ. පූජා. මං දේපල බලාපොරොත්තුෙන් ඔයාව බලාගත්තේ නැහැ. මං ඔයාව බලාගත්තේ මගේම දරුවෙක් විදිහට හිතලා. අනේ ඇත්තට? එහෙනම් මොකටද එදාරේ අර වැඩ කරන ගෑනිට මාව බාර දීලා කුරුල්ලෝ විතර කරන් ගියේ? එදා මාවත් අරගෙන යන්න තිබුණානේ. එදා මොකද්ද උනේ කියලා දන්නේ මමයි එතන හාමි උඩ ඉන්න දෙයියෝයි විතරයි පූජා. මං එහෙම අසාධාරණකම් කරන ගෑණියෙක් නෙවෙයි. නෑ. ඔයා හැම දෙයක්ම හරීම සාධාරණයෙන් තමයි කරලා තියෙන්නේ. තාත්තව ඉසිගෙන්නුවා මාව අරන් ගියපු ගෑණියෝ මරන්න. ඊට පස්සේ තාත්තා පොලිසියට අල්ලලා දුන්නා මිනිමැරුමක් කරා කියලා. හරීම සාධාරණයෙන් තමයි ඔයා හැම වැඩක්ම කරලා තියෙන්නේ. ඒක හොඳට තේරෙනවා. ඒකෙන් වැඩක් නැහැ. දැන් කියන්නකො මොකටද ඔයා මෙහෙට ආවේ කියලා? අකමැත්තෙන් වුණත් මටත් ඔයාගෙන් අහන්න තියෙන ඒ ටිකම තමයි. ඔයා ඇයි මෙහෙට ආවේ? ඇයි? මට මෙහාට එන්න අවසර නැද්ද? සමහර විට ඔයාට කරදරයක් වෙන්නේ නැති මම මෙහි ඉන්න එක නේද? මට මොකටද කරදරයක් වෙන්නේ? ඇයි ඉතින්? මං ඉන්නකොට කොහොමද ඔයා මේ ඉතිරි දේපල ටික ගිලගන්නේ? දැන් තාත්තවත් රවට්ට ගන්නද කල්පනා? දැන් ඔයාගේ වෙලාව ඉවරයි සුපත්‍රා. දැන් මගේ පාරයි. මට මෙච්චර කාලයකට මේ දේපල ගැන කිසිම තණ්හාවක් කිසිම ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි ඔයාගේ මේ සෙල්ලම් දැනගත්ත දවසේ ඉඳලා මට වුණා මගේ දේවල් අයිති කරගන්න ඕන කියලා. දැන් ඔයාට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ සුපත්‍රා. දැන් ඔයාට කිසිම අයිතියක් නැහැ. ඔයා මං ගැන හිතන් ඉන්න විදිය හරිම වැරදි පූජා. හරි වැරද්ද මට වැඩක් නැහැ. මීට පස්සේ කිසිම ගනුදෙනුවක් ඔයාට මගේ තාත්තත් එක්ක නැහැ. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. පූජා. ඔයා තාත්තා කියලා කියන්නේ මගේත් කසාද මිනිහට. ඔයාට අයිතියක් තියෙනවා වගේ මටත් ඒ වගේම අයිතියක් තියෙනවා. එතකොට චන්ද්‍රාදිත්‍ය කියන්නේ ඔයාගේ මහත්තයා නම් අවුරුදු 20ක් එක වහලකට පවුල් කපු මලින්ද ඔයාගේ හොර මිනිහද?
එතකොට චන්ද්‍රාදිත්‍ය කියන්නේ ඔයාගේ මහත්තයා නම් අවුරුදු 20ක් එක වහලකට පවුල් කප මලින්ද ඔයාගේ හොරමිනියද? මල් ලොකු කරදරයක ඉන්නේ යසෝ. මට ඇත්ත කියන්න. මට කොහොම හරි චන්ද්‍රාදිත්‍යව හම්බ වෙන්න ඕනේ. අපි මොකටද සුභාචන වලට බොරු කියන්නේ? සහතික ඇත්ත නෝන. මහත්ය කාලෙකින් මේ පැත්තේ ආවේ නැහැ. නාකරහම් පෙට්ටින් අයියේ. ආවම කන්න බලන් ඉන්නතු. නෝනා මහත්තයා මේ ආවෙම නැහැ. ඒ නෝන මොකද්ද මේ පූජා නෝනත් එක තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නයක් තියෙනවා යසෝ. ඒක විසඳගන්න ක්‍රමයක් හොයාගෙනයි මම මේ ආවේ. අනේ අපිත් කැමති නෝන අපේ මහත්යගේ නෝනයි දරුවේ ප්‍රශ්නයක් නැතුව සන්තෝෂයෙන් ඉන්නවා දකින්න. නෝනා කියන්නේ නැත්නම් ඉතින් අපිට හාරහාර අහන්නත් බෑ. වෙලාවකට හිතෙනවා මේ ප්‍රශ්න මම විහිං ඇති කරගත්තේ ඒවද කියලා. බලාගෙන යනකොට අපිටත් තේරෙන්නේ එහෙම තමයි. මේ ළමයා කියන දේවල් වල හැටියට මට හිතෙන්නේ අවදාරි අපිටත් මේවට වන්දි ගෙවන්න වෙයිද කියලා. මේ බලවුවේ වෙච්ච දේවල් වලට අපි නැතුව ඉතින් පිට මිනිස්සු වන්දි ගෙවන්නේ. මං ගිහින් එන්නයි යසෝ. නෝනා යන්නද? දැන් කොහොමද මහත්යව හොයාගන්නේ? කොහොම හරි චන්ද්‍රාදිත්‍ය ඉන්න තැනක් හොයාගන්න ඕනේ. එතකොට මේ ළමයාට මොකද කරන්නේ? එයාට හොඳට සලකන්න. කිසි අඩුවක් දැනෙන්න දෙන්න එපා. කැමති දවසක් හිටපු දෙයි. මං ගෙහින් එන්න. වික්‍රම ආවොත් කියන්න ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. ගෙදර ඉන්නවද දන්නේ නැහැ. මං ගිහින් බලන්නම්කෝ. හොඳයි ඇඩ්වින්. මං ගෙහින් එන්න. මොනවද බං මේ වගේ හිතන්නේ? මුන් ඔක්කොටම පිස්සු බං. Hi guys, Hello, sir. how are you? Good. Everyone, I have got happy news for you. Yeah. I have got your final report. It says that you are fully recovered. God. So I have already discharged you. Seriously? Cool. Thank you, sir. Thank you very much. You are a lucky person, everyone. Your doctors have done the best before you came to me. Yeah. So you have to thank them. Your country doctors. Doctor, after he'll go to Sri Lanka, are there any special requirements? There is no special requirements. You have to follow up my instructions and take the treatment in a proper way. Other thing is, you have to show him to the family doctor every month. Okay? After 3 months, you have to channel me and come back to Singapore. Sure. Okay? That means we should come back and see you again. Yes, definitely. Aditya, I have to tell you something. You are a good person, a good friend. Hope to see you again. Okay? Thank you so much, doctor. God bless you. You too, sir. Thank you. Take care. මොනා බලන් ඉන්නේ? යන්න ලෑස්තිද?
ඇස්තිල තමයි. තාත්තේ කොහොඳ මොනවද කරන්නේ? මං හොඳින් තාත්තේ. ඔයාට කොහොමද? හොඳින් ඉන්නවා. ඒත් හිතට ටිකක් බයයි. බය? ඇයි? ඔයා මගේ ළඟ නෑනේ. මං කැමති නෑ ඔයා මගෙන් ඈත් වෙනවට. තාත්තේ මාත් මේක ආසාවෙන් ආපු ගමනක් නෙමෙයිනේ. අනිත් එක මම මෙහා ආපු එක ලොකු දෙයක් වුණා. ඇයි ඒ? තාත්තේ සුභද්‍ර ඇවිල්ලා ඉන්නේ. සුභද්‍ර? ඒ මොකටද? වෙන මොනවටද ඉතින්? එයා මට හොරෙන් මගේ දේවල් අයිති කරගන්න කියන්නේ. ඒවට මං අයිතිවාසිකම් කියයි කියලා. එයා බයේ ඉන්නේ. අනේ පුතේ. ඔයාට මොකටද ඔය කාගේවත් දෙයක්? මං ඔයාට ඇති වෙන්න දේවල් දීලා තියෙනවනේ. තාත්තේ ඔයා දන්නවනේ මට දේපල වලට කිසිම තණ්හාවක් නැහැ. ඒ වුණාට තාත්තේ මං කොයිම වෙලාවකවත් මේ දේවල් කුරුල්ලටවත් සුභද්‍රටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. තාත්තේ මම මේ දේවල් ගත්තට පස්සේ මම මේවා අනාථ නිවාසයකට ලියලා දානවා. එහෙම නැත්නම් කවුරු හරි අසරණ කාට හරි දීලා දානවා. මට මේ දේවල් වැඩක් නැහැ තාත්තේ. හැබැයි මේ කිසිම දෙයක් සුභද්‍රටවත් කුරුල්ලටවත් මං අයිති වෙන්න දෙන්නේ නැහැ. එච්චරයි. අනේ මන් දන්නේ පුතේ. ආ පරිස්සමෙන් ඉන්න. මට ඕනේ එච්චරයි. තාත්තා බය නැතුව ඉන්නකෝ. බලමුකෝ දැන් සුභද්‍ර මොකද්ද කරන්න කියලා. ගෑණි පිස්සුවෙන් වගේ ඉන්නේ. මං අයිතිවාසිකම් කියයි කියලා. ඔය ගෑණි ඔයාට කරදරයක් කරන්න ඉඩ තියෙන පුතේ. ඔය දේපල ප්‍රශ්න හරිම භයානකයි. ඒව කොයිද මගෙත් එක්ක? මම මගේ ඉඳි කට්ටක දෙයක්වත් සුභද්‍රටවත් කුරුල්ලටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. හරි හරි පුතේ. ඔයා කොහොමද පරිස්සම් වෙන්නකෝ. ඔය කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා. තේරුණාද? පරිස්සමෙන්. මන් තේරෙනවා. හරි තාත්තේ. මං තියන්නම් එන. බයි. මම ඔයාලා දෙන්නට එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. ඔයාලා දන්නවනේ කලින් මේ කම්පැනි එකේ ස්ටෝර් කීපර් විදිහට වැඩ කරපු කෙනා දැන් රිටයර් වෙලා තියෙන්නේ. එයා අභිමන්ගේ තාත්තා මේ කම්පැනිය පටන් ගත්ත දවසේ ඉඳන්ම වැඩ කරපු කෙනෙක්. දැන් අපි ඔය දෙන්නව ස්ටෝර් කීපර්ස්ලා විදිහට පත් කරලා තියෙන්නේ. මං කැමති ඔය දෙන්න එකතු වෙලා ඉතාමත් සහයෝගයෙන් මේ වැඩේ කරනවට. විශේෂයෙන් අජිත් ඔයාට කම්පියුටර් ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා. මං කැමති ස්ටෝර්ස් වල වෙන හැම දෙයක්ම කම්පියුටර් කරනවා නම්. එතකොට අපිට පුළුවන් හරියටම රීකන්සිලේෂන් එක දැනගන්න. ඕකේ මැඩම්. මට ඔයගොල්ලන්ගේ පරණ දේවල් වලින් වැඩක් නැහැ. මම ඔයගොල්ලන්ට කියන්නේ මෙච්චරයි. කරුණා කරලා අද ඉඳන් හොඳට වැඩ කරන්න. මට පුළුවන් උපරිම සේවයක් දෙනවා මැඩම්. මටත් ඕනේ ඒක තමයි අජිත්. අජිත් ඔයා අද ඉඳන්ම මං කියපු වැඩේ පටන් ගන්න. සතියක් දෙකක් යයි. ඒකට කමක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි නේද හරියටම හැම විස්තරයක්ම දැනගන්න. ඔව් පුළුවන් මැඩම්. හරි. දැන් එහෙනම් ඔයාලා දෙන්න යන්න. අජිත් ඔයා යන්න. මම පොඩ්ඩක් කතා කරලා එන්න කුරුලුත් එක්ක. ඕකේ.
හයිරය කුරුල්ලු මම මේ කියන්නේ ඇත්තමයි. මට ස්ටෝස් වල වැඩ තේරෙන්නේ නැහැ. අනිත් එක මම කරලත් නැහැ. මම මේකේ චෙයාමන් වෙලා ඉඳලා ස්ටෝස් එක කියලා වාඩිලා ඉඳි මිනිස්සු මං ගැන මොනව හිතයිද? ප්ලීස් කුරුල්ලු මට වෙන ජොබ් එකක් දෙන්න. නැහැ රයන්. ඔයාගේ උගත්කමේ හැටියට ඔයාට දෙන්න පුළුවන් මේ ජොබ් එක විතරයි. චෙයාමන් කෙනෙක් වෙන්න නම් මේ කම්පැනිය ගැන මේ කම්පැනියේ වැඩ ගැන හොඳ අවබෝධයක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕනේ. කාලයක් ඔයා චෙයාමන් උනේ කොහොමද කියලා ඔයා වගේම අපි හැමෝම හොඳට දන්නවා. ඒ හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉහළට යන්න නම් රයන් පහළ ඉඳන් මෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේ කම්පැනියේ වටිනාකම වගේම ඔයාගේ ජොබ් එකේ වටිනාකම ගැනත් තේරෙන්නේ. දැන් යන්න. ගිහින් වැඩ පටන් ගන්න. කෝ සුපත්‍ර? සුපත්‍ර නෝන ගියා. ගියා? මොනවද යා කියන්නේ? මොනවද වෙලා තියෙන්නේ කියලා ඇහුවට කිව්වේ නෑ නෝන. ඔව් ඉතින්. කටක් කරලා කියන්න පුළුවන් දේවල් නෙමෙයිනේ කරලා තියෙන්නේ. අනේ නෝනවත් කියන්නකෝ. මොනවද වෙලා තියෙන්නේ? මට මේව උඹලට කියන්න අවශ්‍ය නෑ. අහන නිසා කියන්න. ඔය ගෑණි මේ ගෙදර හැමෝම රවට්ටගෙන මගේ තාත්තටයි ආච්චිටයි අයිති හැම දේපලක්ම ලියාගෙන අර හිට වෙලා යාගේ දුවත් එක්ක සන්තෝෂෙන් ඉන්නවා. සුපත්‍ර නෝනාට දේපල ලිව්වේ ඉතින් ලොකු නෝනා. එහෙම කොහොමද එයාට විතරක් ලියන්නේ? මමත් මේ ගෙදර කෙනෙක් නේ. තාත්තට අයිති දේවල් මටත් අයිති. ඒ උනාට ඉතින් දැන් ලියපු දේවල් වෙනස් කරන්න බෑනේ නෝනා. එයාට වෙනස් කරන්න සිද්ධ වෙනවා. එයාට තනියම වැජෙන්න දෙන්නේ නැහැ මම. ඔය දෙන්නගේ මැගේ දුවන්නේ එකම තාත්තගලේ. මට ඔය බනවලින් වැඩක් නෑ. මං අහන දේට උත්තර දෙන්න. මට මේ දේපල දෙනවද නැද්ද? ඇටින් අයියෝ ඔය විස පොඟෝල මිනිහගේ ඇඟේ ගෑවුනත් ඇති.